කතා කරන්න යන්නේ පීඩියට්‍රික් ලෝන් කේසස් වල මැනේජ්මන්ට් එක ඩිස්කස් කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ඒකට ටෙම්ප්ලේට් එකක් හදාගෙන තියෙනවා. ඒ ටෙම්ප්ලේට් එකේදී අපි සයිකියාට්‍රික් වල වගේම ඇකියුට් ඉන්ටර්මීඩියට් and long term management එකක් තමයි ඩිස්කස් කරන්න යන්නේ. ඒකෙදී ඉන්ටර්මීඩියට් මැනේජ්මන්ට් එක අපි ටිකක් වෙනස් කරලා ඉන්වෝර්ඩ් මැනේජ්මන්ට් එක විදිහට හදලා තියෙනවා. එතකොට ඇකියුට් මැනේජ්මන්ට් එක, ඉන්වෝර්ඩ් මැනේජ්මන්ට් එක සහ ලොං ටර්ම් මැනේජ්මන්ට් එක ආපහු අපි කොටස් තුනකට බෙදනවා. ඒ තමයි මෙඩිකල් මැනේජ්මන්ට් එක, සර්ජිකල් මැනේජ්මන්ට් එක සහ සයිකෝසෝෂල් මැනේජ්මන්ට් එක. මේකෙදි අපි දැන් සයිකියාට්‍රික් වල නම් අපි බෙදුවේ මෙඩිකල්, මොකද සයිකොලොජිකල් and සෝෂල් කියලානේ. ඒනොට අපි පීඩියට්‍රික් වලදී සයිකොලොජිකල් සෝෂල් කියලා බෙදන්නේ. අපි බෙදන්නේ මෙඩිකල් මැනේජ්මන්ට්, සර්ජිකල් මැනේජ්මන්ට් and සයිකෝසෝෂල් මැනේජ්මන්ට්. මේකේ සයිකෝසෝෂල් මැනේජ්මන්ට් එක ගොඩක් වැදගත්. මොකද හේතුව පීඩියට්‍රික් වලදී අපි ගොඩක් අම්මගේ, ඊට පස්සේ ළමයාගේ සහ සිබ්ලින්ග්ස්ලාගේ ඒගොල්ලොන්ගේ සයිකෝසෝෂල් ඇස්පෙක්ට් එක ගැන ගොඩක් අපි කන්සර්න් කරනවා. ඒක නිසා සයිකෝසෝෂල් මැනේජ්මන්ට් එක අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න ඕනේ. හරි, අපි ඊට පස්සේ ඩිස්කස් කරන්න පටන් ගමු මුලින්ම නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් වලින්. නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් ගැන මැනේජ්මන්ට් එක ඩිස්කස් කරන්න කලින් අපි පොඩ්ඩක් නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් කියන්නේ මොකක්ද කියන එක ගැන දලා අදහසක් අරගමු. නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ සරලවම අපිකට කියන්නේ ග්ලොමරියුලර් නෙෆ්‍රයිටිස්. ග්ලොමරියුලර් නෙෆ්‍රයිටිස්. නෙෆ්‍රයිටිස් කියපු ගමන් අපිට ඔළුවට එන්න ඕනේ අපි සාමාන්‍යයෙන් ටිස් කියන වචනයෙන් ඉවර කරන්නේ ඒකෙන් ඉවර කරන්නේ ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් ගැන ඩිස්කස් කරද්දී. පැන්ක්‍රියටයිටිස් කියලා කියන්නේ පැන්ක්‍රියස් එකේ ඉන්ෆ්ලමේෂන් එකක්. මයෝකාඩයිටිස් කියන්නේ මයෝකාඩියම් එකේ ඉන්ෆ්ලමේෂන් එකක්. හරි. ඒ වගේම ග්ලොමරියුලර් නෙෆ්‍රයිටිස් කියලා කියන්නේ අපේ ග්ලොමරියුලස් වල. හරිද? ග්ලොමරියුලස් වල සහ නෙෆ්‍රෝන්ස් වල ආශ්‍රිතව අපේ ග්ලොමරියුලර් බේස්මන්ට් මෙම්බ්‍රේන් එක සහ අපේ නෙෆ්‍රෝන්ස් ආශ්‍රිත ප්‍රදේශයේ සිද්ධ වෙන ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එක නිසා තමයි අපි මේකට ග්ලොමරියුලර් නෙෆ්‍රයිටිස් කියලා කියන්නේ. ඒතකොට ඒක ඇකියුට් ග්ලොමරියුලර් නෙෆ්‍රයිටිස් කියන කාණ්ඩේ තමයි නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් එක වැටෙන්නේ. හරිද? එතකොට මේකෙදි අපේ ග්ලොමරියුලර් බේස්මන්ට් මෙම්බ්‍රේන් එක සහ අපේ නෙෆ්‍රෝන්ස් ආශ්‍රිත ප්‍රදේශය ඒ කොටස ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙන්න, කියන්නේ ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් ඇති වෙන්න හේතු සාධක ගොඩක් තියෙනවා. ඒකට උදාහරණ කිව්වොත් එimma IgA නෙෆ්‍රොපති, ඊට පස්සේ පෝස්ට් ස්ට්‍රෙප්ටෝකෝකස් ග්ලොමරියුලර් නෙෆ්‍රොපති. හරිද? ඊට පස්සේ ගත්තොත් Henoch Scanlon purpura. ඊට පස්සේ ගත්තොත් good pasture syndrome. හරි. ඊට පස්සේ ගත්තොත් SLE, membrane proliferative glomerular nephritis. අන්න ඒ වගේ හේතු ගොඩක්, causes, etiologies ගොඩක් තියෙනවා මේ acute glomerular nephritis කියන condition එක ඇති වෙන්න. එතකොට මේ acute glomerular nephritis කියන condition එක නිසා තමයි අන්තිමට nephritic syndrome කියන condition එක එන්නේ. එතකොට nephritic syndrome එකේ තියෙන ප්‍රධාන triad එකක් තියෙනවා. triad එක කියන්නේ ප්‍රධානම clinical features තුනක්. ඒ තමයි hypertension, blood pressure එක වැඩි වෙනවා. ඒ වගේම edema එකක් එනවා. ඒක ගොඩක් වෙලාවට retroorbital region එකේ, periorbital region එකේ ඇවිල්ලා ඊට පස්සේ spread වෙනවා through body එකේ අනිත් කොටස් වලට spread වෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි hematuria. හරිද? hematuria. ඒතකොට hematuria කියන්නේ මුත්‍රා එක්ක ලේ පිට වෙන එක, රතු රුධිරාණ පිට වෙන එක. ඒක මයික්‍රොස්කෝපික් hematuria එකක් වෙන්න පුළුවන්, මැක්‍රොස්කෝපික් hematuria එකක් වෙන්න පුළුවන්. සාමාන්‍ය නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් වල මැක්‍රොස්කෝපික් hematuria එකක් එන්නේ. එතකොට hematuria එක සහ blood pressure එක වැඩි වෙනවා, hypertension එකක් එනවා. ඒත් එක්කම අපි කිව්වේ edema එකක් එනවා. ඕක තමයි triad එක නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් වල. හරිද? එතකොට නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් ළමයෙක් ප්‍රසන්ට් වෙන්නේ ওই විදිහට. එක්කෝ මුත්‍රා රතු පාටට ගිහිල්ලා ගිය නිසා අම්මා අරන් එනවා. එහෙම නැත්නම් ළමයාගේ periorbital region එකේ swelling එකක් සහ ඒක swelling එක ඒක ටික ටික spread වෙන එක දැකලා අම්මා අරන් එනවා. හරිද? එහෙම නැත්නම් ළමයා weak, ඊට පස්සේ persistent headache, ඒ වගේ condition නිසා, කියන hypertension එකේ features නිසා අරගෙන එනවා. හරිද? එහෙම නැත්නම් complications වල කියන්නේ මේක ඇඟයට තිබිලා, ඒ කියන්නේ එළියට පේන්නේ නැතුව insidious තිබිලා ඒක කෙලින්ම emergency condition එකක්. හරිද? emergency condition එකක් බවට කන්වර්ට් වෙලා තිබ්බොත් එහෙම ඒ වගේ අවස්ථාවලදී ඒක emergency එකක් විදිහට ප්‍රසන්ට් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කිව්වොත් hypertensive encephalopathy, acute renal failure එකක්, acute liver failure එකක්. මෙතන ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේවා තමයි emergencies. හරිද? ඒතර ඔය කියන්නේ emergencies විදිහට ප්‍රසන්ට් වෙන්නත් පුළුවන්. hypertensive encephalopathy, acute renal failure, acute liver failure විදිහට ප්‍රසන්ට් වෙන්නත් පුළුවන්. දැන් hypertensive encephalopathy එකක් විදිහට આવොත් එහෙම ළමයා ගොඩක් වෙලාට unconscious, confused, ඊට පස්සේ ළමයා oriented නැහැ. ඒතර orientation එක අපි කියද්දී time, place and person කියන්නේ. ඒවට orientation යන්නේ නැහැ.
ඒ විදිහට. හරිද? ඊට පස්සේ ඒත් එක්ක මෙයාගේ ප්‍රෙෂර් එක වැඩි. බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරලා බලද්දි ගොඩක් වෙලාවට බ්ලඩ් ප්‍රෙෂර් එක 180කට වඩා වැඩි යගයක්. ඒ කියන්නේ හයිපර්ටෙන්සිව් ක්‍රයිසිස් එකකට ගිහිලා තියෙනවා. acute renal failure එකක් ඇවිල්ලා આવොත් එහෙම ඒගොල්ලොන්ගේ නියුරිසිස් ඒ කියන්නේ මුත්‍රා යන්නේ නැහැ. හරිද? චූ යන්නේ නැහැ. ඒත් එක්ක මේගොල්ලොන්ගේ ඉඩීම එකක් එක්ක ප්‍රසන්ට් වෙනවා. acute renal failure එකක් නා. ඊට පස්සේ ඒ වගේම හයිපර්ටෙන්ෂන් එකක් තියෙනවා යාගෙත්. ආපහු acute liver මේ left ventricular failure එකක් එක්ක આવොත් එහෙම මේකදී left ventricular failure එක සාමාන්‍යයෙන් එන්නේ heart එකේ වොලියුම් වල වැඩි නිසා. මොකද හේතුව අපේ මුත්‍රායන එක අඩු වෙනවනේ මේකදී. එතකොට ඒක නිසා තමයි acute liver failure එකන්නේ. sorry මේ left ventricular failure එක එන්නේ. ඒතකොට left ventricular failure එකේදී ඉතින් හුස්ම ගන්න මාරු වෙනවා. අපි ස්ටෙත් එක තියලා බලුවොත් lung basal වල crepitations අපිට එනවා. ඊට පස්සේ ankle swelling එකක් දකින්න පුළුවන්. exertional dyspnea ඒ වගේ features අපිට බලා ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය තමයි emergency විදිහට present වෙනවා නම් තියෙන අවස්ථා. හරිද? හරි. ඔය ටික තමයි mainlyම අපිට අපේ nephritic syndrome වල අපිට basic එක විදිහට management එක discuss කරන්න කලින් අපි ඔළුවට දා ගන්න ඕන ටික. ඊට පස්සේ අපි මේකේ pathophysiology එක කතා කරන ගමන් ඊට පස්සේ මම කියන්නේ pathophysiology එක discuss කරන ගමන් management options වලට ටික ටික යමු. අපි එහෙනම් ඉස්සෙල්ලම පටන් ගමු acute management එකෙන්. acute medical management. හරි. එතකොට acute medical management එක ගැන කතා කරද්දී ඉස්සෙල්ලම patient අපි අර කලින් කිව්වා වගේම emergency එකක් එක්ක present වුණොත් ඒ කියන්නේ hypertensive encephalopathy හරි එහෙම නැත්නම් acute renal failure එකක් හරි එහෙම නැත්නම් acute left ventricular failure එකක් එක්ක හරි present වුණොත් එතකොට යාව emergency විදිහට අපි manage කරන්න ඕනේ. හරි. අපි ඒක ගැන පොඩ්ඩක් තියලා අපි routine patient කෙනෙක් આવුත් ඒ කියන්නේ emergency එකක් නැතුව සාමාන්‍යයෙන් ගොඩක් මෙන්න emergency එකක නෙමෙයි initial presentation එකේදී ආ එන්නේ සාමාන්‍යයෙන් hematuria hypertension සහ ඉදීම එකක් එක්ක. ඒතර hypertension කියලා එන්නේත් නෑ. ළමයා blood pressure එක වැඩි කියලා කවදාවත් hospital එකට එන්නේ නෑනේ. hospital එකට එන්නේ එයාගේ මොකක් හරි presentation එක නිසා. ඒක අම්මනේ detect කරගන්නේ. ඒතර සාමාන්‍යයෙන් නිකන් ගෙදර ඉන්න ළමයෙක්ගේ blood pressure එක දවස ගන්න අම්ම ළමයි ඉන්නේ නෑනේ. ඒක නිසා ළමයාගේ S2 වටේ ඉදිමෙන්න ගත්තම මූණ ටිකක් තඩිස්සි වෙන්න ගත්තම ඊට පස්සේ ළමයාගේ මුත්‍රා එක්ක රතු පාටට මුත්‍රා යනකොට එතකොට අම්මලා කන්සර්න් කරනවා මෙතන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක නිසා තමයි අරන් එන්නේ. ඒතකොට ප්‍රසෙන්ටිං කම්ප්ලේන්ට් එක ගොඩක් වෙලාවට රෙඩ් කලර් යූරින් පාස් වෙන එක හරි එහෙම නැත්නම් පෙරියෝබිටල් ඉඩීම හරි තමයි. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ එයා ආවයින් පස්සේ රිලෙවන්ට් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න ඕනේ. හරිද? එතකොට මෙතනදී රිලෙවන්ට් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න කිව්වම මෙතන මම මෙන්ෂන් කරලා තියෙනවා කරන්න තියෙන ඉන්වෙස්ටිගේෂන් ඔක්කොම. හරි. නමුත් මේක දැන් මේ අපේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක මේ රටේ යන කන්ඩිෂන් එකත් එක්ක අපිට unnecessarily හැම ඉන්වෙස්ටිගේෂන් එකක්ම කරන්න බෑ. අපි හැමතිස්සෙම basic investigation and necessary investigation වලට විතරයි යන්නේ. එකක් තමයි hospital වලත් investigation ගොඩාක් කරන්න අපිට නැහැ available නැහැ. ඒ වගේම අපිට ලොකු cost එකක් යනවා investigation කරන්න දැන්. අපිට එළියෙන් කරගන්න කියලා අම්මලට ගොඩක් investigation කියන්නත් බෑ. මොකද හේතුව ඒවා එළියෙන් කරගන්නත් affordable නැහැ. හරිද? එතකොට අපිට urine full report එකක් කරන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම urine full report එකක් කරන්න ඕනේ. මොකද hematuria එකක් එක්ක present වෙන නිසා. එතකොට අපි urine full report එකේදී බලද්දී අපිට red cells urine වල තියෙන බව ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂ දේ තමයි මේ nephritic syndrome වල එන අපි ඒකට කියනවා dysmorphic red cells. ඒතකොට dysmorphic red cells අපිට urine full report එකේදී බලා ගන්න පුළුවන්. ඒවට අපි කියනවා red cell cast කියලා. ඒ වගේම WBC cast උත් මේ urine full report එකේදී අපිට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ දෙක වැදගත්. හරි. ඊට පස්සේ මෙතන අපි දන්නවා urinary tract infection එකක්. දැන් මෙතන hematuria එකක් තියෙනවා නම් hematuria එකකදී අපි දන්නවා hematuria එක DD එකක් විදිහට අපි අනිවාර්යයෙන්ම urinary tract infection එකක් ගන්න ඕනේ. හරි. එතකොට urinary tract infection එක ගන්න නිසා අපි urinary tract infection එකක් තියෙනවද නැද්ද කියන එක exclude කරගන්න අපි urine culture එකක් කරන්න එක වැදගත්. ඒක නිසා අපිට midstream clean catch urine urine culture එකක් කරන්න පුළුවන්. හරි. හරි. ඊගොඩ අපිට basic investigation විදිහට full blood count එකක් කරන්න පුළුවන්. ඇයි අපි full blood count එකක් කරන්න? අපි හැමදෙස්සෙම මෙතනදී අපි කරන investigation එක rationalize කරන්න ඕනේ. ඇයි මේ investigation අපි කරන්න කියලාත් කියන්න ඕනේ. එතකොට අපි urine full report එක කරන්නේ red cell තියෙනවද කියලා බලන්න, red cell cast, WBC cast තියෙනවද කියලා බලන්න. හරිද? ඒ වගේම අපිට pathogen කෙනෙක් ඉන්නවා නම් microorganism කෙනෙක් ඉන්නවා නම් positive කියලාත් එනවා.
ඊළඟට මිඩ් ස්ට්‍රීම් ක්ලීන් කැච් යූරින් කල්චර් එකක් කරන්නේ සහ ABS එකක් කරන්නේ මොකටද යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එකක් එක්ස්ක්ලූඩ් කරන්න. හරි. ඊළඟට අපි ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන්නේ WBC සහ හිමොග්ලොබින් ලෙවල් එක කොහොමද කියලා බලන්න. ඇයි හිමොග්ලොබින් බලන්නේ? හිමොග්ලොබින් බලන්නේ මේක මයික්‍රොස්කෝපික් හිමැක්ටීරියා එකක් විදිහට දීර්ඝ කාලීනව තිබ්බද? එහෙම නැත්නම් මැක්‍රොස්කෝපික් හිමැක්ටීරියා එකක් විදිහට දීර්ඝ කාලයක් තිබ්බද? එහෙම තිබ්බනම් අපේ ලේ වල හිමොග්ලොබින් සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන්. කියන්නේ ඇනීමියා කන්ඩිෂන් එකකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. හරිද? ඒතර ක්‍රොනිකලි ඇනීමියා එකක් තියෙනවා නම් සමහරක් වෙලාවට ඒක අපිට SOB fatigability lethargy විදිහට ප්‍රසන්ට් වෙන්නේ නැහැ. මොකද හේතුව patient ගේ ඇඟ compensatory mechanism එකක් හදා ගන්නවා low hemoglobin level එකට. හරි. අනිත් එක WBC බලන්න වැදගත්කම තමයි අපි බලන්නේ neutrophil count එක වැඩි වෙලාද WBC count එක වැඩි වෙලාද ඒ කියන්නේ මේ අපේ ඇඟේ inflammatory response එකක් යනවද මොකක් කරි. හරි. ඒක තමයි බලන්නේ. ඊළඟට යූරින් වෝට් ටෙස්ට් එක අපිට කරන්න පුළුවන්. යූරින් වෝට් ටෙස්ට් එක කරන්නේ යූරින් ප්‍රෝටීන් ලෙවල් එක ගැන අපිට අයිඩියා එකක් ගන්න. අපි දන්නවා යූරින් වෝට් ටෙස්ට් එක කම්පල්සරි වෙන්නේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් වලදී. ඒ කියන්නේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් වලදී තියෙන සිවියර් ප්‍රෝටීන් යූරියා එකක්. ඒ වුණාට නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් වලදී මයිල්ඩ් ටු මොඩරේට් ප්‍රෝටීන් යූරියා එකක් තියෙන්නේ. ඒ වුණාට අපිට රෙස්පොන්ස් එක කොහොමද කියලා බලා ගන්න. අපි දෙන ට්‍රීට්මන්ට් වලට රෙස්පොන්ස් එක කොහොමද කියලා බලා ගන්න. අපිට බේසල් යූරින් ප්‍රෝටීන් ලෙවල් එක ගැන අයිඩියා එකක් ගන්න එක හොඳයි. ඒ කියන්නේ අපි ට්‍රීට්මන්ට් පටන් ගන්න කලින් එයාගේ යූරින් ප්‍රෝටීන් ලෙවල් එක මොන වගේද කියලා බලා ගන්න එක වැදගත්. ඒ නිසා අපිට යූරින් වෝට් ටෙස්ට් එකක් කරලා +2ද +3ද +1ද ට්‍රේස්ද නෙගටිව්ද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒතකොට එහෙනම් අපි බලමු අපි හිතමු නිකන් +3 වගේ ආවා කියලා +2 හරි ආවා කියලා. ඒතකොට එහෙම આવොත් අපි ට්‍රීට්මන්ට් කරන ගමන් ආපහු යූරින් වෝට් ටෙස්ට් එකක් කරලා රිපීට් කරලා අපිට බලන්න පුළුවන් +2ද නැත්නම් +1ද කියලා. +1 වගේ තිබ්බොත් එimhe කියන්නේ එයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. හරි. හරි. ඊළඟට අපිට කරන්න පුළුවන් සීරම් ක්‍රියේටිනින් බ්ලඩ් යූරියා නයිට්‍රජන් සීරම් ඉලෙක්ට්‍රොලයිට් ඒ ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රීනල් ෆන්ක්ෂන් ටෙස්ට් එක. මොකද රීනල් ෆන්ක්ෂන් ටෙස්ට් එක කරන එක වැදගත්. අපි නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් සස්පෙක්ට් කරනවා නම් නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් වල කොම්ප්ලිකේෂන් එකක් තමයි අපි ඉස්සෙල්ලා කතා කරා වගේ acute renal failure. ඒතකොට acute renal failure එකක් ආවොත් මොකද වෙන්නේ? ක්‍රියේටිනින් ෆිල්ටර් වෙන්නේ නැහැ. බ්ලඩ් යූරියා නයිට්‍රජන් ෆිල්ටර් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රොලයිට් හරියට ෆිල්ටර් වෙන්නේ නැහැ. ඒතකොට සීරම් ඉලෙක්ට්‍රොලයිට් ඉම්බැලන්සස් එනවා. සෝඩියම් ලෙවල් එක වැඩි වෙන්න පුළුවන්. පොටෑසියම් ලෙවල් එක වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හයිපර් කැලීමියා එකක් වෙන රිස්ක් එක වැඩි acute renal failure එකක් ආවොත් එහෙම. ඊට අමතරව සීරම් ක්‍රියේටිනින් ලෙවල් එක වැඩි වෙනවා සහ බ්ලඩ් යූරියා නයිට්‍රජන් ලෙවල් එක වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ එසොටීමියා එකක් එනවා. සරලවම කියන්නේ ඒ ඔක්කොටම කියන්නේ අපි එසොටීමියා. ඒතකොට එසොටීමියා එකක් එන්න හේතුව තමයි රීනල් ෆේලියර්. හරි. ඒතකොට එසොටීමියා එකක් තියෙනවද කියලා බලන්න තමයි අපි රීනල් ෆන්ක්ෂන් ටෙස්ට් කරන්නේ. ඊළඟට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන්න පුළුවන් KUB. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් KUB එකක් කරන්න පුළුවන්. ඒ කරන්නේ මොන හරි ස්ට්‍රක්චරල් ඇබ්නෝමැලිටිස් තියෙනවද කියලා identify කරගන්න. ඒක දැන් මෙතන අයන patient කෙනෙක්ට routinely ultrasound scan KUB එකක් කරන එක එච්චරම necessary කියලා necessary නැහැ. ඒ කියන්නේ compulsory නැහැ initially ඒක කරන්න. ඒක පොඩ්ඩක් පිටිපස්සට දාගන්න පුළුවන්. acute medical management එකේදීම ultrasound scan KUB එකක් කරන එකට වැඩිය අර අපි කලින් කතා කරපු ටික ගොඩක් වැදගත්. හරිද? ඊළඟට අපිට යන්න පුළුවන් දැන් මෙතන අපි කතා කරනවානේ ඊටියොලොජිස්. ඒ කියන්නේ මේකට මොනවාද කෝසස් කියලා. ඒතර කෝසස් වලට අපි කතා කරානේ IgA නෙෆ්‍රොපති වෙන්න පුළුවන්, NHS canline purpura වෙන්න පුළුවන්. අපි NHS canline purpura ගැන කලින් කතා කරලා තියෙනවා. ඊළඟට අපි කිව්වා post streptococcus glomerulonephritis වෙන්න පුළුවන්. ඊළඟට SLE වෙන්න පුළුවන්. ඔය වෙන්න පුළුවන්නේ. එතකොට මොකද්ද මේකට තියෙන underlying etiology එක කියලා දැනගන්න එකත් වැදගත්. එතනදී අපි විශේෂයෙන්ම එක්ස්ක්ලූඩ් කරගන්න උත්සාහ කරනවා ස්ට්‍රෙප්ටොකොකස් එක. මොකද post streptococcus glomerulonephritis කියන එක ගොඩක් කොමන් කන්ඩිෂන් එකක්. ඒ වගේම ඒක සාමාන්‍යයෙන් අපේ ස්කින් එකේ ස්ට්‍රෙප්ටොකොකස් පයෝජනස් ස්කින් ඉන්ෆෙක්ෂන් එකක් වගේම ෆැරින්ක්ස් එක ඉන්ෆෙක්ට් කරලා තියෙන ෆැරින්ජයිටිස් වලදීත් අවස්ථා දෙකේදීම මේ ග්ලොමරුලොනෙෆ්‍රයිටිස් කියන එක සාමාන්‍යයෙන් එන්න පුළුවන්. අපි දන්නවා රුමැටික් ෆීවර් කියන එක සාමාන්‍යයෙන් එන්නේ අපේ ෆැරින්ජියල් ඉන්ෆ්ලමේෂන් එකේදී. නැත්නම් ස්ට්‍රෙප්ටොකොකස් ෆැරින්ජයිටිස් එකේදී තමයි එන්නේ. නමුත් මේ පෝස්ට් ස්ට්‍රෙප්ටොකොකස් ග්ලොමරුලොනෙෆ්‍රයිටිස් කියන කන්ඩිෂන් එක අවස්ථා දෙකේදීම එන්න පුළුවන්. හරිද? ඒක නිසා අපි ඒක එක්ස්ක්ලූඩ් කරන්න ඕනේ. ඒකට අපි එසෙන්ෂියල් ක්‍රයිටේරියා දෙක ෆුල්ෆිල් කරන්න throat swab එකක් කරලා බලනවා. ඒ වගේම ASOT එකක් කරනවා. හරිද? ASOT කියන්නේ anti streptolysin O titer එකක් කරනවා. ඊට පස්සේ throat swab එකක් කරලා බලනවා throat swab එකේ streptococcus pyogenes positive ද කියලා. හරි.
හරි ඊට පස්සේ ඔය ටික තමයි මේන්ලිම කරන්නේ. ඊළඟට සීරම් කම්ප්ලිමන්ට් ලෙවල් එක බලන්න පුළුවන්. සීරම් කම්ප්ලිමන්ට් ලෙවල් එක ගොඩක් වැදගත් අපිට ප්‍රොග්නොසිස් එක බලන්න. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් වලට කොහොමද රෙස්පොන්ස් එක කියලා බලා ගන්න තමයි ඒක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. ඒතකොට ඔය තමයි මේන්ලිම අපිට කරන්න දෙන රූටින් ඉන්වෙස්ටිගේෂන්ස්. හරිද? ඒතකොට රූටින් ඉන්වෙස්ටිගේෂන් ටික කියද්දි අනිවාර්යයෙන්ම රෂනලයිස් කරන්න මෙන්න මේ කන්ඩිෂන් එක බලන්න තමයි මම මේක කරන්නේ. හරි? ඊට පස්සේ ළමයාට අපි සිම්පටොමැටික් ට්‍රීට්මන්ට් ස්ටාර්ට් කරනවා. හරිද? සිම්පටොමැටික් ට්‍රීට්මන්ට්. දැන් මේ ළමයාට ඉමර්ජන්සි කන්ඩිෂන් එකක් තවම නැහැ. හරිද? එතකොට දැන් මෙයාට ෆීවර් එකක් මොනවා හරි තියෙනවා නම් ෆීවර් එකක් එන්න පුළුවන්ද මෙතන? පුළුවන්. ඇයි එන්න පුළුවන්? මේක ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එක. ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එක නිසා එන්න පුළුවන්. සමහරකට ස්ට්‍රෙප්ටොකොකස් ඉන්ෆෙක්ෂන් එක ෆලෝ කරගෙන නම් එන්නේ. ඒක ඔන්ගෝයින් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා නම් ඒක නිසා ෆීවර් එකක් එන්න පුළුවන්. ඒ නිසා ෆීවර් තියෙනවද කියලා බලනවා. ඒතර ෆීවර් තියෙනවා නම් ඇන්ටිපයරටික් එකක් විදිහට අපිට පැරසිටමෝල් දෙන්න පුළුවන්. හරි. හරි. එතකොට පේන් එකක් මොනවා හරි තියෙනවා නම් පේන් එකටත් පැරසිටමෝල් අපිට යූස් කරන්න පුළුවන්. ඒක ළමයා වොමිට් කරනවා නම් අපිට ඩොම්පිරිඩෝන් පටන් ගන්න පුළුවන්. ඒ වගේම එයා මොකද්ද දැන් ඔන්ගෝයින් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා නම් ස්ට්‍රෙප්ටොකොකස් පයෝජිනස්ගේ අපිට ඕරල් පෙනිසිලින් පටන් ගන්න පුළුවන් දවස් 10කට. හරිද? ඔය ටික තමයි මේන්ලිම සිම්පටොමැටික් ට්‍රීට්මන්ට් එකේ තියෙන්නේ. මොකද්ද? ෆීවර් එකට ට්‍රීට් කරනවා, පේන් එකක් තියෙනවා නම් පේන් එකට ට්‍රීට් කරනවා, ළමයා වම නිදාන නම් වොමිටිං වලට ට්‍රීට් කරනවා. සහ එයාට ඔන්ගෝයින් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා නම් ස්ට්‍රෙප්ටොකොකස් පයෝජිනස් ඇන්ටිබයොටික් එකක් පටන් ගන්නවා. හරි. එතකොට ඇන්ටිපයරටික් එක සහ පේන් කිලර් එක විදිහට අපි පාවිච්චි කරන්නේ පැරසිටමෝල්, ඇසිටැමිනොෆින් 10 to 15 මිලිග්‍රෑම් per කිලෝග්‍රෑම් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ වොමිට් කරනවා නම් වොමිටින් නතර කරන්න ඩොම්පෙරිඩෝන් දෙනවා. මොකද හේතුව දැන් මේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් නිසා ඒක හේතු කොටගෙනම අපේ ඉලෙක්ට්‍රොලයිට් ඉම්බැලන්ස් එකක් ඕල්රෙඩි එන්න පුළුවන්. එතකොට අපි වොමිට් කරොත් එහෙම අපි තව ඩීහයිඩ්‍රේට් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ ඉලෙක්ට්‍රොලයිට් ඉම්බැලන්ස් එක තව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වොමිට් කරන එක අපි පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒක තමයි අපි ඩොම්පෙරිඩෝන් දීලා වොමිටින් නතර කරන්නේ. එතකොට ඔන්ගෝයින් ස්ට්‍රෙප්ටොකොකස් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා අපි පෙනිසිලින් පටන් ගන්න හේතුව තමයි අපිට ඒ ඉන්ෆෙක්ෂන් එක ඉරිඩිකේට් කරන්න ඕනේ ඉක්මනටම. නැත්නම් ඒක නිසා රොමැටික් ෆීවර් වගේ කන්ඩිෂන් එන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් තව දුරටත් අපිට මේක වර්ස් වෙන්නත් පුළුවන්. හරි. ඒක නිසා අපි ටක් ගාලා පෙනිසිලින් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් 250 මිලිග්‍රෑම් per day for 10 days වගේ තමයි යූස් කරන්නේ. ඊළඟට අපි ස්පෙસિෆික් ට්‍රීට්මන්ට් වලට ගියාම ස්පෙસિෆික් ට්‍රීට්මන්ට් වලට යද්දී අපි කතා කරා පෝස්ට් ස්ට්‍රෙප්ටොකොකස් ග්ලොමරුලර් නෙෆ්‍රයිටිස් වලදී PSGN එකේදී අපි සාමාන්‍යයෙන් අර කියපු සපෝටිව් ට්‍රීට්මන්ට් එකම තමයි යන්නේ. IgA නෙෆ්‍රොපති නම් IgA නෙෆ්‍රොපති කියන්නේ මොකක්ද කියලා අපිට දැන් ඩිස්කස් කරන්න ගියොත් ඒක වෙලා යනවා. ඒක නිසා අපි ඒක වෙනම ඩිස්කස් කරමු. මම සරලව කියන්නම් IgA නෙෆ්‍රොපති කියන්නේ මොකක්ද කියලා. IgA නෙෆ්‍රොපති කියලා කියන්නේ අපි දන්නවා අපේ ඉමුනෝග්ලොබියුලින් තියෙනවානේ. IgG ඉමුනෝග්ලොබියුලින් තියෙනවා, IgE තියෙනවා, IgA තියෙනවා. හරිද? එතකොට මේ IgA කියන ඉමුනෝග්ලොබියුලින් එක තමයි සාමාන්‍ය අපි මියුකස් මෙම්බ්‍රේන්ස් වල තියෙන්නේ. ඒ කියන්නේ රෙස්පිරේටරි ට්‍රැක්ට් එකේ සහ GI ට්‍රැක්ට් එකේ. එතකොට අපේ මොනවා හරි රෙස්පිරේටරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එකක් හරි GI ඉන්ෆෙක්ෂන් එකක් හරි ආවොත් උතර වෛරල් අපර් රෙස්පිරේටරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න පුළුවන්, බැක්ටීරියල් අපර් රෙස්පිරේටරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න පුළුවන්, ગેස්ට්‍රොඑන්ටරයිටිස් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කන්ඩිෂන් එකක් ආවම අපේ ඇඟේ IgA ඇන්ටිබොඩිස් හදන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ IgA ඇන්ටිබොඩි ලෙවල් එක සීරම් එකේ වැඩි වුණාම ඒව ගිහිල්ලා ඇන්ටිජන් ඇන්ටිබොඩි කම්ප්ලෙක්සස් හදනවා. ඒව ගිහිල්ලා ඩිපොසිට් වෙනවා ග්ලොමරියුලර් එකේ. හරිද? ග්ලොමරියුලස් බේස්මන් මෙම්බ්‍රේන් එකේ එහෙම නැත්නම් මෙසෙන්ජියම් එකේ ඒ වගේ තැන්වල තැන්පත් වෙනවා. එතකොට එතන මොකද වෙන්නේ? ඉන්ෆ්ලමේටරි කැස්කේඩ් එක පටන් අරගෙන ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් පටන් ගන්නවා. ඇකියුට් ග්ලොමරියුලර් නෙෆ්‍රයිටිස් එකක් පටන් ගන්නවා. ඒක නිසා තමයි මේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් කියන එක එන්නේ ඔන්න ඔය කියන IgA නෙෆ්‍රොපති වලදී. එතකොට එතනදී අපි පටන් ගන්න ඕනේ ස්ටෙරොයිඩ්. ඇයි අපි ස්ටෙරොයිඩ් පටන් ගන්න? අපි දන්නවා ස්ටෙරොයිඩ් කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග් එක. එතකොට ස්ටෙරොයිඩ් තමයි අපිට ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකේදී පටන් ගන්න තියෙන හොඳම ඩ්‍රග් එක. එතකොට ස්ටෙරොයිඩ් පටන් ගන්න. හරි. ඊට අමතරව අපිට ACE ඉන්හිබිටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ෆිෂ් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ දෙක පාවිච්චි කරනවා. ඊට පස්සේ good pastures syndrome කියන එක අපිට identify කරගන්න පුළුවන්. good pastures එකේදී කරන්නේ අපේ ඇන්ටි කොලජන් 4 කියන ප්‍රෝටීන් කන්ටෙන්ට් එකට තමයි ඇටැක් කරන්නේ good pastures වලදී අපේ ඇඟේ හදන ඇන්ටිබොඩිස්. එතකොට කොලජන් ෆයිබර්ස් තියෙන්නේ ඒ කොලජන් 4 කියන ෆයිබර්ස් කාණ්ඩය තියෙනවා අපේ ග්ලොමරුලර් බේස්මන් මෙම්බ්‍රේන් එකෙත් ඒ වගේම අපේ ඇල්වියුලර් කැපිලරි මෙම්බ්‍රේන් එකෙත්.
එතකොට good pasture syndrome වලදී අපේ කිඩ්නි එකට විතරක් නෙමෙයි බලපාන්නේ අපේ lungs වලටත් බලපානවා. එතකොට මේ hematuric එකම hemoptysis එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඒතර ගොඩාක් වෙලාට patient present වෙනවා නම් hematuric එකක් එක්ක hemoptysis එකකුත් එතකොට ඒක ගොඩාක් වෙලාට good pastures කියලා අපිට ගන්න පුළුවන්. ඒතර good pastures වගේ නම් ඒක ගොඩක් severe condition එකක්. මොකද හේතුව ඒක lung වලටත් බලපානවා. lung එක ඊට පස්සේ fibrosis වෙන්න පුළුවන්. ඊට පස්සේ renal scarring එන්න පුළුවන්. ඒක නිසා අපි plasma exchange එකකට යන්න පුළුවන්. ඒ වගේම steroids use කරන්න පුළුවන්. cyclophosphamide වගේ severe immune suppression drug එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? අපි දන්නවා cyclophosphamide කියන්නේ සාමාන්‍යයෙන් cancer වලටත් use කරන drug එකක්. එතකොට ඒ වගේ severe immune suppressive drug එකක් use කරන්නත් පුළුවන්. rapidly progressive glomerulonephritis කියලා කියන්නේ glomerulonephritis ම තමයි. ඒකේ worst ඒක පොඩක් සාමාන්‍යකට වඩා worst විදියට යන එකක්. rapidly සහ progressively අපේ glomerular basement membrane වලට attack කරලා ඒවා විනාශ කරලා දාන එක තමයි ඒකෙදි කරන්නේ. ඒකෙදි අපිට steroid pulse therapy use කරන්න පුළුවන් treatment එක කරන්න specific treatment එක විදියට. හරි. ඔය ටික තමයි routine patient කෙනෙක් ආවොත් එහෙම අපි ward එකේදී කරන්නේ. ඒ කියන්නේ acute management එක විදියට. දැන් අපි කතා කරමු emergency management එකක් විදියට present වුණොත් කොහොමද කරන්න කියලා. හරිද? දැන් emergency විදියට අපිට present වෙන්න පුළුවන් කෙලින්ම patient අපි ගාවට එන්නත් පුළුවන් emergency එකක් විදියට. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ward එකේ admit වෙලා ඉන්නකොට එයා emergency condition එකක් develop වුණා වෙන්නත් පුළුවන්. හරිද? ඒ දිවිදියෙන් වෙන්න පුළුවන්. patient කෙනෙක් ළමෙක් present වුණොත් කොහොමද කියන්නේ complication එකක් එක present වුණොත් කියන්නේ emergency එකක් විදියට present වුණොත් අපි කොහොමද manage කරන්න කියලා. අපි කලින් කතා කරා මේන්ම complication විදිහට කියන්නේ emergencies විදිහට present වෙන්න පුළුවන් විදි තුනයි තියෙන්නේ. nephritic syndrome වල තමයි hypertensive encephalopathy එකයි, acute renal failure එකයි, acute left ventricular failure එකයි. අපි මුලින් කතා කරමු hypertensive encephalopathy ගැන. හරිද? hypertensive encephalopathy කියලා කියන්නේ අපි දැන් කතා කරා nephritic syndrome වල triad එකේ clinical triad එකේ මේන්ම තුන තමයි hypertension, edema සහ hematuria. ඒතකොට මේ hypertension එක එන්නේ ඇයි මම කියවනේ අපි පොඩ්ඩක් pathophysiology එක ඩිස්කස් කරගෙන මේක යමු නැත්නම් වැඩක් නැහැ. කියන්නේ ඇයි ඒක වෙන්නේ කියලා දන්නේ නැතුව ගිහිල්ලා එච්චර තේරුම් නැහැ. ඒතකොට ඇයි මෙතන hypertension එක එන්නේ nephritic syndrome වලදී? border retention නිසා. ඇයි border retention එක වෙන්නේ? renal failure එකත් එක්ක. හරිද? එතකොට renal failure එකත් එක්ක water retention එකක් වෙනවා. volume overload එකක් වෙනවා. volume overload එකත් එක්ක තමයි මෙතන blood pressure එක වැඩි වෙන්නේ. hypertension එකක් එන්නේ. හරි. එතකොට hypertensive encephalopathy කියලා කියන්නේ ඒක emergency condition එකක්. emergency condition එකක් කියලා කියන්නේ මෙතනදී සිද්ධ වෙන්නේ mainlyම අපේ brain එකට බලපානවා. අපි දන්නවා hypertension එකේදී hypertensive crisis එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් systolic blood pressure එක 180ට වඩා වැඩි වුණාම අපි ඒකට hypertensive crisis එකක් කියලා කියනවා. hypertensive crisis එකේ ආපහු වර්ග දෙකක් තියෙනවා. hypertensive emergencies and urgencies. urgency කියලා කියන්නේ hypertensive crisis එකක් විතරක් තියෙනවා. target organ damage එකක් නැහැ. hypertensive crisis එකක් එක්ක target organ damage එකක් තියෙනවා නම් කියන්නේ target organ විදිහට අපි සලකන්නේ මෙතන brain එක, heart එක, kidneys, liver ඒ වගේ target organ damage එකක් එක්ක තියෙනවා නම් අපි ඒකට කියනවා hypertensive crisis එකක් emergency condition එකක් කියලා. hypertensive emergency එකක් කියලා අපි කියනවා. එතකොට hypertensive encephalopathy කියලා කියන්නේ blood pressure එක වැඩි, සාමාන්‍ය 180 වලට වඩා වැඩි වෙන systolic blood pressure එක. ඒකත් එක්කම අපේ target organ එකක් විදිහට අපේ brain එකට මේක බලපානවා. ඒක නිසා patient present වෙන්නේ confusion, coma, unconscious, ඊට පස්සේ altered level of consciousness එහෙම නැත්නම් orientation එක අවුල් ගිහිල්ලා එහෙම තමයි present වෙන්නේ. හරි. එතකොට එහෙම නැත්නම් irritability එකත් එක්කත් එන්න පුළුවන්. ගොඩාක් වෙලාවට confusion, unconscious විදියට තමයි එන්නේ. හරි. එතකොට මෙතනදී අපි කරන්න ඕනේ අංක 1ටම අපේ blood pressure එක drop කරන්න ඕනේ. but අපේ blood pressure එක ගොඩක් එකපාර rapidly drop කරන්න බෑ. මොකද හේතුව අපි ගොඩක් drop කරොත් එහෙම ඒකෙන් වෙන්නේ brain එකට perfusion එක අඩු වෙනවා. brain එකට perfusion එක අඩු වෙලා ඊගාවට brain එක ඊට පස්සේ එන emergency condition එක stroke එක. හරිද? cerebral perfusion එක drop වෙලා stroke එකක් එන්න පුළුවන්. හරි. එතකොට අපි මේකේ slowly තමයි reduce කරන්න ඕන blood pressure එක. අපි සාමාන්‍යයෙන් කියන්නේ blood pressure එකේ වැඩි වීමෙන් 3න් එකක් විතර initial 6 to 12 hours වලදී පැය 6-12 අතර කාලෙකදී අඩු කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ normal blood pressure එක series එක කියලා එක වෙනස් වෙනවා. patient ගේ patient වෙනස් වෙනවා. මේක ළමයෙක්නේ, පොඩි ළමයෙක්නේ.
දැන් පොඩි ළමයි අපි සාමාන්‍ය ඇඩල්ට් කෙනෙක් ගැන 120යි 80යි normal range එක කියලා කිව්වට අපි චයිල්ඩ් කෙනෙක්ගේ පීඩියාට්‍රික් වලදී එහෙම සලකන්න බෑ. පීඩියාට්‍රික් වලදී බ්ලඩ් ප්‍රෙෂර් එක අපි සෙන්ටයිල් chart වලට දාලා ඒ අදාළ සෙන්ටයිල් එකට අනුව. ඒතකොට ළමයාගේ උසත් එක්ක උසයි වයසයි එක්ක වෙනස් වෙනවා. එයාගේ තියෙන normal range එක. හරිද? එතකොට මේ normal range එක අපි සාමාන්‍ය අපි කතා කරමු. දැන් බ්ලඩ් ප්‍රෙෂර් ඊගාවට යන්නේ ඉන්වර්ඩ් මැනේජ්මන්ට් එක ගැන ඩිස්කස් කරන්න. ඉන්වර්ඩ් මැනේජ්මන්ට් එක ඩිස්කස් කරද්දී අපි දැන් අපි කතා කරන්නේ රූටින් ආපු patient කෙනෙක්ට. ඒ කියන්නේ රූටින්ලි ප්‍රසන්ට් වෙන patient කෙනෙක්. ඒ කියන්නේ එයා ඉමර්ජන්සි කන්ඩිෂන් එකක් විදියට නෙමෙයි ආවේ. ඉමර්ජන්සි කන්ඩිෂන් එකක් විදියට ආපු කෙනෙක්වත් මෙතනට දාන්න පුළුවන්. දැන් එයාගේ ඉමර්ජන්සි කන්ඩිෂන් එක කරෙක්ට් කරලා දැන් ඊගාට මේ බෝඩ් එකේ අපි ඇසස් කරන පීරියඩ් එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට ඉන්වර්ඩ් මැනේජ් කරද්දී පළවෙනි ඔප්ෂන් එක මොනිටරින්. ඒ කියන්නේ මොනිටරින් කියන එක අපි අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕනේ. එතකොට මොනිටරින් කරද්දී අපි ඒ අදාළ කියන්නේ ළමයාට තියෙන කන්ඩිෂන් එක ඩිසීස් එකට අදාළව මොනිටරින් කරන්න ඕනේ. දැන් මෙතන නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් බබෙක් නම් නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් වල අපි කතා කරා මේන් ක්ලිනිකල් ට්‍රයඩ් එකේ ඇතුළෙම තියෙනවා හයිපර්ටෙන්ෂන් එක. හරිද? එතකොට හයිපර්ටෙන්ෂන් එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේනේ. හරිද? හෙමැටියුරියා කියන එක එහෙම ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි. ඒකෙන් ඇනීමියා එකකට ආවොත් අපිට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න පුළුවන් 7කටත් වඩා අඩු වුණොත්. ගොඩක් ඩ්‍රොප් වුණොත් එහෙම හිමොග්ලොබින් ලෙවල් එක. එහෙම නැත්නම් අපිට හෙමැටියුරියා වලට වඩා අපි කන්සර්න් කරන්නේ මෙතන හයිපර්ටෙන්ෂන් එක ගැන. මොකද හයිපර්ටෙන්සිව් එන්සෙෆලොපති එන්න පුළුවන්, ඇකියුට් රීනල් ෆේලියර් එන්න පුළුවන්, හાર્ට් ෆේලියර් එන්න පුළුවන්. ඔය තුනටම බලපාන්නේ මේ වොලියුම් ඕවර්ලෝඩ් එක නිසා එන හයිපර්ටෙන්ෂන් එක. හරි? එතකොට අපි ඒක නිසා ඒක ගැන තමයි ගොඩක් කන්සර්න් කරන්න ඕනේ. ඒක නිසා අපි බ්ලඩ් ප්‍රෙෂර් එක මොනිටර් කරන්න ඕනේ. හරිද? බ්ලඩ් ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් 2 hourly වගේ මේකේ මොනිටර් කරනවා. හරිද? 2 hourly මොනිටර් කරනවා. මොකද හේතුව අපි මොනිටර් කරන්නේ හයිපර්ටෙන්ෂන් එක ප්‍රී හයිපර්ටෙන්ෂන් එකකද තියෙන්නේ එහෙම නැත්නම් ග්‍රේඩ් 1 හයිපර්ටෙන්ෂන් එකකද කියලා දැනගන්න. සහ හදිස්සියට මේක සිවියර් හයිපර්ටෙන්ෂන් එකට යනවා නම් ඒක early identify කරගන්න තමයි අපි ඒක බලන්නේ. හරිද? ඊට අමතරව බ්ලඩ් ප්‍රෙෂර් එකත් එක්ක පල්ස් රේට් බලන්න ඕනේ, රෙස්පිරේටරි රේට් එක බලන්න ඕනේ, සැචුරේෂන් එක බලන්න ඕනේ. ඔය ටික මොනිටර් කරන්න ඕනේ. හරිද? ඇයි සැචුරේෂන් බලන්නේ? සැචුරේෂන් බලන්නේ heart failure එකට ඇවිල්ලා තිබ්බොත්. ඒක නිසා එයාගේ pulmonary edema එකක් ඇවිල්ලා තිබ්බොත්. එතකොට pulmonary edema එක නිසා saturation drop වෙන්න පුළුවන්. හරිද? එතකොට සමහරක් වෙලට ළමයා hypertensive encephalopathy එකක් පැත්තට යනවා කියමුකෝ, unconscious වෙනවා කියන ළමයා. එතකොට unconscious වගේ නම් එයාට හුස්ම ගන්න අමාරු ගතිය ඒක අපිට එළියට පේන්නේ නැති වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. හරිද? කියන්නේ සමහරක් වෙලාවට unconscious වුණාත් එහෙම නැත්නම් altered level of consciousness වුණත් එයාට respiratory distress එකක් තියෙනවා නම් ඒක අපිට එළියට පේනවා. නමුත් සමහරක් වෙලාවට නොපෙනෙන්න පුළුවන්. එහෙම නොපෙනී එයාගේ underlying oxygen saturation එක drop වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා saturation එක monitor කරන්න ඕනේ. blood pressure එක monitor කරන්න ඕනේ. pulse rate and respiratory rate උත් monitor කරන්න ඕනේ. හරිද? ඊළඟට අපි මෙයාට chart එකක් දානවා. chart එකක් දාලා blood pressure monitoring chart එකක්, ඒ වගේම fever තියෙන ළමයෙක් නම් temperature chart එකක් දාන්න ඕනේ. ඒ වගේම urine input එක output එක monitor කරන්න. කියන්නේ fluid intake එක සහ urine output එක monitor කරන්න chart එකක් දාන්න ඕනේ. ඒතර අම්මට කියන්න ඕනේ මැනලා fluid දෙන්න සහ මේ output එක monitor කරන්න. අපි දැන් මෙයාගේ අර අපි කලින් කිව්වනේ acute renal failure එකට එහෙම ගිහිලා නැත්තම් මෙයාට fluid restriction එකක් කරන්න ඕනේ නැහැ. නමුත් අම්මට මැනලා fluid දෙන්න කියලා කියන්න ඕනේ. හරිද? එයා ඉල්ලන ප්‍රමාණය මැනලා දෙන්න. ඒක මාක් කරගන්න. නමුත් ඒක අර restrict කරන්න උවමනාවක් නැහැ. හරිද? ඒ වගේම දැන් ළමයාට blood pressure එක තියෙනවා නම් ළමයාගේ blood pressure එක drop කරන්න අපි antihypertensives use කරනවා. හරිද? එතකොට මෙතනදී අපි hydroxyzine IV මොකද diuretic එකක් IV දෙන්න එහෙම කරන්න ඕනේ. අපිට පුළුවන් slow release nifedipine පාවිච්චි කරන්න පුළුවන්. slow release nifedipine 10 to 20 mg tablets use කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ diuretic එක furosemide oral දෙන්න පුළුවන්. හරිද? ඊට captopril උත් දෙන්න පුළුවන්. හරිද? හැබැයි captopril කියන්නේ AC නෙවෙයිනේ. captopril එක මෙතන ගොඩක් advantage එකකුත් තියෙනවා. නමුත් side effect වැඩි captopril වල. ඒ side effect profile එක වැඩි නිසා captopril අපි වැඩි use කරන්නේ නැහැ. ගොඩක් මේ use කරන්නේ slow release nifedipine diuretic එකක් orally තමයි. හරිද? ඊළඟට අපිට මේ ඩයට් එක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඩයට් එක අපිට restrict කරන්න මෙතන ලොකුවට ඕනේ නැහැ. අපිට normal diet එකක් දෙන්න පුළුවන්. නමුත් තවමත් අපි salt සහ potassium rich fluid restrict කරන එක හොඳයි. මොකද මේ ළමයාගේ අවදානමක් තියෙනවා acute renal failure එකට යන්න. acute renal failure එකට ගියොත් හදිස්සිය හරි ළමයා already ගොඩක් potassium අරගෙන තිබ්බොත්
එයාගේ ඉලෙක්ට්‍රෝලයිට් ඉම්බැලන්ස් එක ලොකුවට එනවා, හයිපර්කැලීමියා එක ලොකුවට එනවා. ඒතර කරෙක්ට් කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් කියන්නේ යා එහෙම නැති වුණත්, ඒ කියන්නේ acute renal failure එකට ගිහලා නැති වුණත් still potassium rich fluid අඩු කරන එක කෙන කන්සර්න් කරන එක ගොඩක් වැදගත්. හරිද? එහෙම නැත්නම් ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ් එහෙම නෝමල් විදියට අපිට දෙන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට අපි මේ frequently monitor කරන එක අපේ බලාපොරොත්තුව තමයි complications එහෙම early identify කරගන්න එක. හරිද? ඒක නිසා අපි daily ward round එකේදී අපි අපිට කියන්න පුළුවන් මම ward round එකේදී ළමයාත් එක්ක කතා කරනවා. දැන් කතා කරන්න අපිට අවුරුදු 4ක 5ක ළමයෙක් කියලා එයාට කතා කරන්න පුළුවන් නේ අපිත් එක්ක. ඒතකොට අපි කතා කරලා බලනවා එයාගේ කොහොමද conscious level එක. එයා oriented මේ time place and person වලට එයා oriented. එයාගේ altered level of consciousness එකක් තියෙනවද? එයා confused වෙලා ඉන්නේ ළමයා. නිදිමතයිද, drowsyද? ඒ වගේම convulsion එකක් එහෙම ඇවිල්ලා තියෙනවද? ඒ වගේ දේවල් බලනවා. මොකද එහෙම බලන්නේ අපිට early identify කරගන්න පුළුවන් මේක hypertensive encephalopathy-කට යනවාද කියලා. ඒතකොට ළමයාගේ altered level of consciousness එකක් තියෙනවා නම් අපි more concern කරන්න ඕනේ ළමයා hypertensive encephalopathy පැත්තට යන්න පුළුවන් කියලා. හරිද? එතකොට acute renal failure එක early identify කරගන්න තමයි අපි urine output chart එකක් maintain කරන්නේ. ඒකෙන් අපිට ඒක වැඩි කරගන්න පුළුවන්. හරිද? ඊට අමතරව අපිට දැන් daily වගේ අපි මේ serum creatinine electrolyte ඒව කරන්නේ නැහැ. ඒව අපිට කරන්න ඕනේ නැහැ. අපි සාමාන්‍ය urine output එක තමයි monitor කරන්නේ. urine output එකෙන් අපිට identify කරගන්න පුළුවන් මෙයා renal failure එකට යනවාද කියලා. එහෙම අපිට තේරුණොත් identify කරගත්තොත් ඊට පස්සේ අපිට කරන්න පුළුවන් serum creatinine electrolyte ඒව කරන්න පුළුවන් අපිට මෙයා confirm කරගන්න මෙයාගේ acute renal failure එකක් තියෙනවද කියලා. හරි. ඊළඟට left ventricular failure එක තියෙනවද කියලා check කරන්න තමයි අපි frequently බලන්නේ pulse rate, respiratory rate එහෙම බලන්නේ. ඒ වගේ මෙයාගේ lungs එහෙම අපි respiratory examine කරලා බලන්න ඕනේ යාගේ ward round එකේදී bilateral capitals ඇහෙනවද කියලා. හරිද? ඒව බලන්න ඕනේ. ඒ නිසා ඒවට ඒ වගේ අර අපි ඒක ටාගට් කරලා තමයි ward round වලදී යාව examine කරන්න ඕනේ හැමදේම කරන්න. ඒකට abdomen එක බලනවා. ඊට පස්සේ abdominal distension, ankle edema තියෙනවද, bilateral capitals තියෙනවද, pulse steady ද, tachycardic ද, cold extremities තියෙනවද, අන්න ඒ වගේ දේවල් ටිකක් අපි මේ intermediate management එකේදී inward management එකේදී කරනවා. හරි. ඊට පස්සේ මේකේ prognosis එක ගැන ගත්තොත් එමු nephrotic syndrome වලට සාමාන්‍යයෙන් හොඳ prognosis එකක් තියෙනවා. nephrotic syndrome nephrotic වගේ long term යන එකක් නෙමෙයි. දැන් post streptococcus glomerulonephritis ගත්තොත් එහෙම ඒක ටක් ගාලා recover වෙනවා. ඒක ගොඩාක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකේ අවදානම තියෙන්නේ ආයි relapse එකට වැඩිය complications සහ acute මේ renal failure එක, acute renal failure එක, chronic renal failure එකක් ඇවිල්ලා kidney damage එකක් වෙන්න පුළුවන් කියන එක තමයි long term තියෙන ප්‍රශ්නේ. ඒතකොට අපි ඒක ගැන තමයි more concern කරන්නේ. හරිද? එතකොට අපි මේ ළමයාව discharge කරද්දී discharge criteria විදිහට අපි mainly බලන්නේ blood pressure එක. blood pressure එක යාගේ normal range එකට ඇවිල්ලා නම් edema settle වෙලා නම් urine output එක normal වෙනවා නම් අපි යාව discharge කරනවා. හරිද? urine output එක normal වෙන්න ඕනේ. ඒ කියන්නේ increase වෙන්න ඕනේ urine output එක. ඒ වගේම edema එක settle වෙන්න ඕනේ, blood pressure එක drop වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ අපේ basic pathologies ටික correct වෙලානේ. pathology ටික මේකේ දින pathology ටික correct වෙගෙන යන්නේ. එතකොට අපිට එයාව discharge කරන්න පුළුවන්. එතකොට අපි discharge කරනවා ළමයාව. discharge කරද්දී මේකට අපිට prednisolone දීලා treat කරන්න පුළුවන්. එහෙම නැත්නම් treatment එකක් ලොකුවට යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ long term treatment එකකට මෙතනදී යන්න ඕනේ නැහැ. අපි ආයි review කරනවා patient එක review කරනවා සති දෙකකින් විතර. සති දෙකකින් review කරද්දී අපි කරලා බලනවා මේ ගොඩක් වෙලාවට මේකේ macroscopic hematuria කියන එක සති දෙකකින් විතර correct වෙනවා. හරිද? hypertension එකත් ගොඩක් වෙලාවට settle වෙන්න ඕනේ. සති දෙකක් විතර යද්දී. හරිද? normal blood සාමාන්‍ය normal blood pressure එකට ආවෙන් පස්සේ තමයි discharge කරන්නේ. ඒක නිසා blood pressure එක ගැන එතන ලොකුවට හිතන්න එපා. macroscopic hematuria කියන එක සති දෙකක් යනකොට correct වෙන්න ඕනේ. හරිද? එතකොට අපිට UFR එකක් කරලා බලන්න පුළුවන් microscopic hematuria එකක් තියෙනවද කියලා. සාමාන්‍ය microscopic hematuria එක අවුරුද්දක් විතර කාලයක් වුණත් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කලින් කිව්වා මේකේ acute medical එකේදී complementary level එක check කරනවා කියලා C3 C4 level එක. ඒතර මේ C3 level එක සාමාන්‍යයෙන් අඩු වෙලා තමයි තියෙන nephrotic syndrome ongoing stage එකේදී ඒක වැඩි වෙන්න ඕනේ. ඒක වැඩි වෙලා normal ගන්නට එන්න එක තමයි වෙන්න ඕනේ. එතකොට එහෙම ඇවිල්ලා දිනනද කියලා බලනවා.
එහෙම ඇවිල්ලා නැත්නම් يعني persistently C3 level එක low නම් හරිද? එහෙම නැත්නම් persistent hematuric එකක් තියෙනවා අපිට renal biopsy එකක් කරලා බලන්න පුළුවන්. renal biopsy එකක් සහ anti nuclear antibodies තියෙනවද කියලා බලන්න පුළුවන්. anti nuclear antibodies කියලා කියන්නේ ගොඩක් රට මේකේ තියෙන SLE වලදී එනවා. ඊට පස්සේ rheumatic මොනවද juvenile idiopathic arthritis වල තියෙනවා. ඒතකොට ඒවා තියෙනවද කියලා බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක අපි long term follow up එක කරන එක තීරණය වෙන්නේ patient ගේ condition එක මත. එහෙම නැත්නම් මේක good prognosis එකක් තියෙනවා කියලා මම කිව්වා. කියන්නේ patient heart failure එකට ගියා නම් encephalopathy එකට ගියා නම් renal failure එකට ගියා නම් එතකොට follow up එක අපි පොඩ්ඩක් වැඩිපුර කරන්න ඕනේ. එහෙම නැත්නම් ළමයා සාමාන්‍ය විදිහටම nephrotic syndrome එක ඇවිල්ලා ඒක treat කරලා inward ඊට පස්සේ correct වෙලා ගෙදර ගිය ළමෙක් නම් අපි ගොඩාක් එක් ගැන කියන්නේ ළමයා ගැන අනිවාර්යයෙන්ම කන්සර්න් කරන්න ඕනේ, රිවිව් කරන්න ඕනේ. but follow up එක අරව තරම් strictly follow up එකක් යන්නේ නැහැ අනිත් අවස්ථාවලදී. හරිද? ඒක වෙන මොකුත් comorbid condition එකක් ආවේ නැත්නම් prognosis එක හොඳයි. හරිද? ඊට පස්සේ අම්මලා education එක අනිවාර්යෙන් කරන්න ඕනේ discharge කරද්දී. relapses එන්න පුළුවන්. මේක අපිට 100% ආයි කවදාවත් මේක එන්නේ නැහැ කියලා කියන්න බෑ. complication identify කරගන්න එක තමයි ගොඩක්ම වැදගත් දේ. complication මොනවද සහ complication කොහොමද identify කරගන්නේ කියලා අම්මට educate කරන්න ඕනේ. ඊට පස්සේ chronic hematuria එකක් තියෙනවා නම් සහ අපිට identify වෙනවා නම් අපි review කරද්දි කරන UFR වල මෙයාගේ microscopic hematuria එකක් තියෙනවා කියලා. ඒකෙන් සමහරක් විට ළමයාගේ dietary habits උත් එක්ක වෙනස් වෙනවා. ඒක dietary කියලා ළමයාගේ iron deficiency එකක් තියෙනවා. iron intake එක අඩුයි වගේ මොන හරි condition එකක් තියෙනවා නම් ඒකත් එක්ක අරක දෙකම එකතු වෙලා anemia එකක් එන්න පුළුවන්. ඒතකොට ඒ anemia එක නතර කරන්න ඒක anemia එකක් එනවද කියලා බලන්න අපිට full blood count එකක් කරලා බලන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා නම් අපි ඒ කියන්නේ anemia එකක් තියෙනවා නම් ඒකට iron therapy start කරන්න පුළුවන්. ඊළඟට අපි කලින් කිව්වා වගේම complication ඇවිල්ලා තියෙනවා නම් comorbid conditions තියෙනවා නම් ළමයාව අපිට nephrologist කෙනෙක්ට refer කරන්න පුළුවන්. cardiologist කෙනෙක්ට refer කරන්න පුළුවන්. neurologist කෙනෙක්ට refer කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි මේන්ම තියෙන්නේ. surgical option විදියට අපිට කතා කරන්න තියෙන renal biopsy එක. අපි කිව්වා renal biopsy එකට මේන්ම indication එක hematuria එක සහ low level of C3 complementary level එක low තියෙනවා නම් persistently එතකොට අපිට renal biopsy එකට යන්න පුළුවන්. ඊට අමතරව අම්මාට adequate knowledge එකක් illness එක සම්බන්ධයෙන් provide කරන එක සහ අදාළ විදිහට social support එක දෙන්න ඕනේ. අම්මාගේ තියෙන social problems අපි identify කරගෙන ඒකට accordingly අපිට කරන්න පුළුවන් help එකක් කරන්න පුළුවන්. හරිද? ඒ ටික තමයි අපිට mainly nephrotic syndrome management එකේදී discuss කරන්න තියෙන්නේ acute, intermediate and long term management එකේදී. summarize කරොත් එහෙම මේකේ prognosis එක සාමාන්‍යයෙන් හොඳයි. එතකොට මේකෙදී අපි routine එන patient කෙනෙක්ව manage කරන විදියයි මේ emergency එකක් එක complication එකක් එක්කන patient කෙනෙක්ව treat කරන විදිය වෙනස්. අපි මේන්ම කන්සර්න් කරන්නේ hypertension එක සම්බන්ධයෙන්. hypertension එක තමයි මේක හැම දෙයකටම වගේ බලපාන්නේ. hypertension එකට mainly බලපාන්නේ fluid overload වෙන එක. ඒක නිසා අපි මොනිටර් කරද්දී අනිවාර්යෙන් blood pressure එක, urine output එක, intake එක, temperature එක, pulse rate, respiratory rate, oxygen saturation ඒවා තමයි මොනිටර් කරන්නේ. මොනිටර් කර ගිහිල්ලා ඊට පස්සේ ළමයාගේ edema correct වුණායින් පස්සේ blood pressure correct වුණායින් පස්සේ ළමයාගේ urine output එක normal වුණායින් පස්සේ ළමයාව discharge කරන්න පුළුවන්. ඊට පස්සේ follow up කරනවා, review කරනවා සහ patient education, family education, social support ඔය ටික තමයි treatment එකේ යන්නේ.